ආයිබෝවන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණය විෂයට අදාළව තියෙන පස්වෙනි පාඩම සම්බන්ධවයි. භෞතික ආගණනය සඳහා මෘදුකාංග භාවිතය කියන පාඩම. හොඳයි මේකෙදි අපි ඉගෙන ගන්නවා මූලික තාර්කික ద్వාර සම්බන්ධව. අපිට පුතේ ඉගෙන ගන්න තියෙනවා මූලික තාර්කික ద్వාර තුනක්. එකක් තමයි AND ద్వාරය. ඊළඟ තමයි OR ద్వාරය. ඊළඟ එක තමයි NOT ద్వාරය. මෙන්න මේ මූලික ద్వාර තුන එකිනෙක එක මික්ස් වෙලා තමයි අනිත් සියලුම ద్వාර විශාල සංයුක්ත ద్వාර කියනවා. අපි මේ ద్వාර මූලික ద్వාර කිහිපයක් එකට එකතු වෙලා හැදෙන ద్వාර වලට අපි කියනවා සංයුක්ත ద్వාර කියලා. එහෙනම් අපි සංයුක්ත ద్వාරවල ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න නම් මේ මූලික ద్వාර පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. අපි මුලින්ම බලමු AND ద్వාරය කියන්නේ මොකක්ද? කොහොමද මේ AND ద్వාරය ක්‍රියාත්මක වෙන්නේ? හොඳයි. අපි බලමු AND ద్వාරය මොන වගේද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ උදාහරණයක් විදිහට බලන්න මෙන්න මේකේ ප්‍රධාන ජල සැපයුමකින් මෙන්න මේ ටැංකියට ජලය පුරව ගන්නවා. එතකොට මෙන්න මේ ප්‍රධාන ජල සැපයුම හරහා ජලය ටැංකිය වෙත යනකොට මෙතනදිත් අපිට හම්බ වෙනවා වෑල්වයක්. මෙතනක් තියෙනවා වෑල්වයක්. මෙන්න මේ වෑල්ව හරහා තමයි ජලය ටැංකිය වෙත ගමන් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වෑල්ව ඕෆ් වෙලා තිබුණොත් මේ වෑල්ව දෙක ඕෆ් කරලා තිබ්බොත් විවෘත නැතුව සංවෘත වෙලා තිබ්බොත් ටැංකිය කරා ජලය යන්නේ නැහැ. වෑල්ව දෙකක් තියෙනවා. මේ වෑල්ව දෙක එකිනෙකට වෙනස් අවස්ථා කිහිපයක් තියෙන්න පුළුවන්. අපි සැලකුවොත් A වෑල්වයත් විවෘත නැහැ, B වෑල්වයත් විවෘත නැහැ. ඔන්න එක අවස්ථාවක්. මේ අවස්ථාවේදී ටැංකියට ජලය ලැබෙන්නේ නැහැ. නේද? මේක තමයි අපි අපේ ප්‍රතිදානයේ විදිහට සැලකන්නේ. මේ දෙන්නා මත මෙයා තීරණය වෙනවා. ඊළඟ අවස්ථාව බලන්න. A විවෘත නැහැ. A කියන වෑල්වේ විවෘත නැහැ. B කියන වෑල්වේ විවෘතයි. ටැංකිය වෙත ජලය යනවාද ප්‍රධාන ජල සැපයුම හරහා A වෑල්වේ විවෘත නැහැ කියන්නේ එතනින් එහාට ජලය ටැංකිය වෙත ගමන් කරන්නේ නැහැ. එහෙනම් ටැංකියට ජලය ලැබෙන්නේ නැහැ. ඔය තව අවස්ථාවක්. තවත් අවස්ථාවක් තමයි A වෑල්වය විවෘත වෙලා B වෑල්වේ විවෘත නැති අවස්ථාව. මේ අවස්ථාවේදී බලන්න ටැංකියට ජලය සැපෙනවද කියලා. ඔන්න A වෑල්වේ විවෘතයි ප්‍රධාන ජල සැපයුම හරහා ජලය යනවා. හැබැයි B වෑල්වේ විවෘත නැහැ. ජලය ටැංකියට ලැබෙන්නේ නැහැ. ඔය තව අවස්ථාවක්. ඊළඟ අවස්ථාවක් සැලකමු අපි. A වෑල්වයත් විවෘතයි B වෑල්වයත් විවෘතයි. පැහැදිලිද? එහෙනම් ප්‍රධාන ජල සැපයුම හරහා A වෑල්වය විවෘතයි ජලය යනවා. B වෑල්වය හරහා ජලය යනවා. ටැංකිය වෙත ජලය සැපේනවා. ජලය ටැංකියට ලැබෙනවා. මෙන්න මේ AND ద్వාරයේදී තියෙන ඉන්පුට් අපි මේවට ඉන්පුට් කිව්වොත් ඉන්පුට් සියල්ලම ඔන් වෙලා තිබ්බොත් තමයි ටැංකියට ජලය ලැබෙන්නේ. නේද? මේවා එක පෙළට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි මේ ආකාරයට සම්බන්ධ වෙනවට කියනවා එකම පෙළට එක ලයින් එක සම්බන්ධ වෙනවට අපි කියනවා ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා කියලා. මේ වෑල්ව සියල්ලම ශ්‍රේණිගතව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වෑල්ව සියල්ලම ඔන් වුණොත් විතරයි ටැංකිය වෙත ජලය ලැබෙන්නේ. අපි ඊළඟට මේකෙමුත් අපි තව ටිකක් පැහැදිලි කරගමු. මෙන්න AND ద్వාරයට අදාළව අපි නිර්මාණය කරන පරිපථය. මෙතන තමයි වියලි කෝෂය තියෙන්නේ නැත්නම් විදුලිය සැපෙන ස්ථානය. මෙතනින් විදුලිය සැපෙනකොට මේ ස්විච් දෙක හරහා ගිහින් තමයි විදුලිය බල්බය දක්වා ගමන් කරන්නේ. පැහැදිලිද? මෙන්න මේ ස්විච් දෙක හරහා ගිහින් බල්බය දක්වා විදුලිය ගමන් කරන්න ඕනේ. AB කියන ස්විච් දෙක. මේක AND ద్వාරයක්නේ. AND ద్వාරයක මේ ස්විච් එහෙනම් තියෙන්න ඕනේ සම්බන්ධ වෙලා එක පෙළට. ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා කියනවා අපි ඒකට. එක පෙළට සම්බන්ධ වෙලා තියෙන්නේ. බලන්න මේ AB කියන ස්විච් දෙක
පිහිටන්න පුළුවන් ආකාර. එකිනෙකට වෙනස් ආකාර. අපි මේවට කියනවා එකිනෙකට වෙනස් සංයෝජන කියලා. එක අවස්ථාවක් තමයි A ස්විච් එකයි B ස්විච් එකයි දෙන්නම ඕෆ් වෙලා තියෙන අවස්ථාව. දෙකම ඕෆ්. නේද? Aත් ඕෆ් Bත් ඕෆ්. බල්බය දක්වා විදුලිය ගමන් කරනවද? බල්බය දක්වා විදුලිය ගමන් කරන්නේ නැහැ. බල්බය දැල් වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව අපි මෙහෙම හිතමු. A ස්විච් එක off, B ස්විච් එක on. බලන්න. මෙන්න විදුලිය ගමන් කරනවා මේ විදිහට. A හරහා විදුලියට යන්න බෑ. නේද? බල්බය දක්වා විදුලිය යන්නේ නැහැ. බල්බය දැල් වෙන්නේ නැහැ. පැහැදිලිද? හොඳයි. ඊළඟ අවස්ථාව අපි සලකමු. A on, B off අවස්ථාව. A on වෙලා B off වෙලා තියෙන අවස්ථාව. හොඳයි. බලන්න බල්බය දක්වා විදුලිය ගමන් කරනවද ඒ අවස්ථාවේදී? මේ හරහා A හරහා විදුලිය ගමන් කරත් B හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. බල්බය දැල් වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව Aත් on වෙලා B කියන ස්විච් එකත් on වෙලා තියෙන අවස්ථාව. බලන්න A සහ B කියන ස්විච් දෙකම on වෙලා තියෙනකොට බල්බය දක්වා විදුලිය ගමන් කරනවා. බල්බය දැල් වෙනවා. පැහැදිලිද? එහෙනම් N පරිපතයක N ద్వාරයක ස්විච් සම්බන්ධ වෙන්නේ එක පෙළට ශ්‍රේණිගතව. ඒ නිසා ස්විච් සියල්ලම on වෙලා තිබුණොත් විතරයි අවසාන අවුට්පුට් එක ක්‍රියාත්මක වෙන්නේ. on වෙන්නේ. බල්බය on වෙන්නේ. මෙතන නම් බල්බය. හොඳයි. අපිට ඔන්න ඔය on off කියන අවස්ථා විවෘතද සංවෘතද කියන අවස්ථා. එහෙම නැත්නම් විදුලිය සැපේනවද නැද්ද කියන අවස්ථා. දක්වන්න මෙන්න මේ වාගේ අගයන් කිහිපයක් භාවිතා කරන්න පුළුවන්. එකක් තමයි විදුලිය සැපේනවා නැත්නම් ස්විච් එක on කියන්නේ අපි එක භාවිතා කරනවා. අවසාන ප්‍රතිදානය ගත්තාම ප්‍රතිදානය බල්බයක් නම් බල්බය දැල් වේ. සීනුවක් නම් සීනුව නාද වේ. අන්න ඒ වගේ ක්‍රියාකාරී බව දක්වන්න අපි එක කියන සංකේතය භාවිතා කරනවා. අක්‍රීය තත්වයක්. ස්විච් එක off. බල්බය දැල් වෙන්නේ නැහැ. සීනුව නාද වෙන්නේ නැහැ. නේද? අන්න ඒ වගේ අක්‍රීය අවස්ථා නිරූපණය කරන්න අපි බිඳුව කියන සංකේතය භාවිතා කරනවා. ඒ වගේම සක්‍රීය අවස්ථා නිරූපණයට high. අක්‍රීය අවස්ථා නිරූපණයට low. සක්‍රීය අවස්ථා නිරූපණයට true භාවිතා කරද්දී අක්‍රීය අවස්ථා නිරූපණයට false භාවිතා කරනවා. ඊළඟ සක්‍රීය අවස්ථාවක් කියන්නේ පුතේ දැන් බල්බ් එකකට විදුලිය ගමන් කරන අවස්ථාවක් නම් ස්විච් එක හරහා වෝල්ට් 5ක් ගමන් කරනවා නේ 5 වෝල්ට්. අපිට ඇත්ත කියන එක කියන එකට 5 වෝල්ට් කියන එක භාවිතා කරන්නත් පුළුවන්. ස්විච් එක off කියන එකට අපිට වෝල්ට් බිඳුව භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඔය අගයන් අපිට භාවිතා කරලා සක්‍රීය අක්‍රීය බව නිරූපණය කරන්න පුළුවන්. හොඳයි. එතකොට අපි N ద్వාරයක අපි මෙන්න මේ විදිහට තමයි අපි N ద్వාරයේ සංකේතවත් කරන. අපිට හැම වෙලේම මේ වගේ පරිපථයන් නිරූපණය කරන්න අපහසුයි. විශාල පරිපථ නිර්මාණය කරද්දී ඒකේ සැකිල්ල අපි හදනකොට මේ වගේ විශාල පරිපථ හැමතැනම අඳින්න අපිට අපහසු නිසා අපි ඒ වෙනුවට භාවිතා කරන මෙන්න මේ විදිහ සිම්බල් එකක්. මේ සිම්බල් එකෙන් අපි N ద్వාරයක් තමයි නිරූපණය කරන්නේ. එතකොට අපි මේ N ద్వාරයේ මේ තියෙන්නේ ඉන්පුට්ස්. අපි අර කිසලක ස්විච් දෙක. A ස්විච් එක B ස්විච් එක. මේ තියෙන්නේ අවුට්පුට් එක. හරියට බල්බය නේද? අපි පරිපථේ නම් බල්බය තමයි අවුට්පුට් එක උනේ. එතකොට මෙතන මේ A.B දාන්නේ ඇයි කියලා මම කියලා දෙන්නම්.
බලන්න මෙන්න මෙතන මේකේ ආදාන සහ ප්‍රතිදාන නිරූපණය කරලා තියෙනවා මේ වගුවකින්. මේ වගුවට අපි කියනවා පුතේ නම. මේ වගුවට අපි කියනවා සත්‍යතා වගුව කියලා. මේ වගුවට අපි නමක් කියනවා සත්‍යතා වගුව කියලා. එහෙම නැත්නම් ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා truth table කියලා. හරි. එතකොට මෙන්න මේ සත්‍යතා වගුවේ ආදාන සහ ප්‍රතිදාන නිරූපණය කෙරෙනවා. මේ ආදානවල එකිනෙකට වෙනස් සංයෝජන සියල්ලම නිරූපණය කරන්න ඕනේ. පැහැදිලිද? AB කියලා ස්විච් දෙකක් ගත්තොත් ඒ ස්විච් දෙක එකිනෙකට වෙනස්ව පිහිටන්න පුළුවන් ආකාර අපි ඒවට තමයි සංයෝජන කියන්නේ. මේ සංයෝජන සියල්ලම අපි මේකේ නිරූපණය කරන්න ඕනේ. ඒ සෑම සංයෝජනයකදීම ප්‍රතිදානය කුමන ආකාරයක් ගන්නවද කියලා අපි ප්‍රතිදානයේ පැත්ත දක්වන්න ඕනේ. මෙන්න මේ වගුවට තමයි අපි කියන්නේ සත්‍යතා වගුව කියලා. එතකොට AND ද්වාරයක නම් අපි කලින් තේරුම් ගත්තා ස්විච් සම්බන්ධ වෙන්නේ එක පෙළට ශ්‍රේණිගතව. ඒ නිසා ස්විච් සියල්ලම ඔන් තත්වයේ තිබ්බොත් සක්‍රීය තත්වයේ තිබ්බොත් තමයි ප්‍රතිදානයත් සක්‍රිය වෙන්නේ. ස්විච් සියල්ලම එක වුණොත් විතරයි බල්බ් එක දැල් වෙන්නේ. මෙන්න මේ එකිනෙකට වෙනස් අවස්ථා අපිට හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපිට ඒක දෙකේ බලයක් විදිහට ලියලා හොයාගන්න පුළුවන්. ඔයාලට මම හිතන්නේ එච්චර දුර අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්පුට් දෙකක් තියෙනවා නම් එකිනෙකට වෙනස් අවස්ථා තියෙන්නේ 4යි. අපි ඉන්පුට් ගාන ලියනවා දෙකේ බලයක් විදිහට. දෙකේ දෙවනි බලය. 4යිනේ. එතකොට අපිට පුළුවන් එකිනෙකට වෙනස් අවස්ථා 4ක් තියෙනවා කියලා අපි දන්නවා. එතකොට B ට අපි 0.1 භාවිතා කරන අවස්ථා 4ක් යනකම් ඊළඟට 0.2 1.2 භාවිතා කරනවා. මේ ක්‍රමයට ලියලා අපිට සංයෝජන ටික නිවැරදිව ලියා ගන්න පුළුවන්. නමුත් මේ පිළිවෙලම අවශ්‍යයි කියලා නිගමනයක් නැහැ. මේ පිළිවෙල මාරු වුණාට කිසිම වැරද්දක් නැහැ. අවස්ථා ටික සම්පූර්ණයෙන් ලියවිලා තියෙන එකයි සිදුවිය යුත්තේ. ඊළාට ඉන්පුට්ස් බැරි වෙලා 3ක් තිබ්බනම් මේකේ C කියලාත් ඉන්පුට් එකක් තිබ්බනම් එහෙම C කියලාත් ඉන්පුට් එකක් තිබ්බනම් එකිනෙකට වෙනස් සංයෝජන මෙන්න මේ වගේ සංයෝජන තියෙන්න පුළුවන් දෙකේ තුන්වෙනි බලය වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලය කියන්නේ කීයද? 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. 8ක් තියෙන්න පුළුවන්. එතකොටත් මේ විදිහටමයි 0.1 දා ගන්නවා අවසානට තියෙන එකට C ට 8ක් යනකම් ඊළඟට B මෙහා පැත්තෙන් ඉන්න B ට 0.2 1.2 0.2 1.2 A ට 0.4 1.4. ඔන්න ඔය ක්‍රමයට ලිව්වොත් අපිට සංයෝජන ටික නිවැරදිව පටල ගන්නේ නැතුව ලියා ගන්න හැකියාව තියෙනවා. මාරු වෙලා ලිව්වා කියලා වැරද්දක් නැහැ. ඒ සංයෝජනත් එක්ක ප්‍රතිදානය මොන ආකාරයක් ගන්නවද කියලා අපි නිරූපණය කරන්න ඕනේ. මේ AB කියන ස්විච් දෙකම ඕෆ් නම් බල්බ් එක දැල් වෙන්නේ නැහැ. එක පෙළටනේ තියෙන්නේ. එක පෙළට A සහ B. N කියන්නේ සහනේ. A සහ B. එහෙනම් මේ දෙන්නම වෙන්න ඕනේ. දෙන්නම එක වෙලා තිබ්බොත් තමයි අවුට්පුට් එක වෙන්නේ. අනිත් හැම අවස්ථාවකම එක්කෙනෙක් හරි ඕෆ් වෙලා හිටියොත් අවුට්පුට් එක බිඳුවයි. බල්බයක් නම් බල්බය දැල් වෙන්නේ නැහැ. සීනුවක් නම් සීනුව නාද වෙන්නේ නැහැ. මම හිතනවා පැහැදිලි කියලා. හරි ඊළඟට අපි කියනවා මෙන්න මේ n ద్వාරයේ n පරිපතේ ප්‍රතිදානය තීරණය වෙන්නේ ගුණ්‍යන සංකල්පය අනුව කියලා. n ద్వාරයේ මේ ප්‍රතිදානය තීරණය වෙන්නේ ගුණ්‍යන සංකල්පය අනුව කියලා කියනවා. මොකද්ද ගුණ්‍යන සංකල්පය කියන්නේ? ගුණ කිරීමක
විදිහට තමයි මේකේ ප්‍රතිදානය ලැබෙන්නේ කියලා කියනවා. මේ අපි බලුවොත් බිංදුව වරක් බිංදුව බිංදුවයි. බිංදුව වරක් එක බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුවයි. එක් වරක් එක එකයි. ඒ නිසා තමයි අපි මෙතෙන්ද මෙන්න මේ ඩොට් එක භාවිතා කරන්නේ. and කියන එකේ ප්‍රතිදානය ලියද්දී මේක හඳුන්වනවා අපි බූලිය ප්‍රකාශනය කියලා. and ద్వාරයේ බූලිය ප්‍රකාශනය ලියද්දී මෙතන අපි ඩොට් එක භාවිතා කරනවා. හොඳයි. අපි බලමු දැන් and ద్వාරය අපි ඉගෙන ගත්තා සුවිච්ච සම්බන්ධ වෙන්නේ එක පෙළට. දැන් සුවිච්ච සියල්ලම එක වුණොත් තමයි ප්‍රතිදානය එක වෙන්නේ. ඊළඟට අපි බලමු ඕ ద్వාරයේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. හරි මේ රූප සටහන බලන්න. මෙන්න ප්‍රධාන ජල සැපයුම හරහා ටැංකියට ජලය සැපෙනවා නේද? ටැංකිය හරහා නිවසට ජලය ලබා ගන්නත් පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා ටැංකියට ජලය ලබා ගන්න. ප්‍රධාන ජල සැපයුම හරහා ටැංකියට ජලය ලබා ගන්නත් පුළුවන්. නිවසට ජලය ලැබෙනවද නොලැබෙනවද කියලා තීරණය කරන්නේ කොහොමද අපි? ටැංකියෙන් ජලය ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රධාන ජල සැපයුමෙන් ජලය ලබා ගන්නත් පුළුවන්. එහෙනම් මේ වෑල්ව දෙක සැලකුවාම මේ එක වෑල්වයක් හරි ක්‍රියාත්මක වෙලා තිබුණොත් ටැංකි නිවසට ජලය ලැබෙනවා නේද? ප්‍රධාන ජල සැපයුමෙන් ටැංකියට යන ජලය මේ B කියන එක විවෘත වෙලා තිබ්බොත් එහෙනම් මේ හරහා නිවසට ජලය ලබා ගන්න පුළුවන්. B off වෙලා A on වෙලා තිබ්බොත් A විවෘත වෙලා තියෙනවා. මේ හරහා ප්‍රධාන ජල සැපයුමෙන් එන ජලය නිවසට ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ O ద్వාරයේදී මේ අවස්ථාවේදී මේ දෙන්නම ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක් හරි ක්‍රියාත්මක වෙලා තිබ්බොත් නිවසට ජලය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දෙන්නම ඕෆ් වෙලා හිටියොත් විතරයි නිවසට ජලය ලැබෙන්නේ නැත්තේ. මේක මේ විදිහ වගුවකින් අපි දක්වලා තියෙනවා. A වැල්වයත් විවෘත නැහැ, Bත් විවෘත නැහැ. දෙන්නම ඕෆ් නම් නිවසට ජලය ලැබෙන්නේ නැහැ. මේ මාර්ගයෙන් ලබා ගන්නත් බෑ. ප්‍රධාන ජල සැපයුමෙන් ලබා ගන්නත් බෑ. හැබැයි මේ දෙන්නගේ එක්කෙනෙක් හරි ක්‍රියාත්මක වෙලා තිබ්බොත් ජලය නිවසට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට සැලකුවහම පුතේ අපි පරිපථය නිර්මාණය කරද්දී ඕ ద్వාරයේ පරිපථය අපි නිර්මාණය කරනකොට මෙන්න මේ ස්විච් සම්බන්ධ කරන්නේ පැරලල් විදිහට සමාන්තරගතව. ඇන්ඩ් එකේ නම් එක පෙළට අපි සම්බන්ධ කරේ ඕ ద్వාරයේ නම් සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහ සමාන්තරගතව. මේ විදිහට සැලකුවහම අපිට මෙන්න මේ A කියන ස්විච් ඔන් වුණොත් විදුලිය මේ හරහා A හරහා ගිහිල්ලා බල්බය දක්වා ගමන් කරනවා. B on වෙලා තිබ්බත් විදුලිය B හරහා ගිහිල්ලා බල්බය දක්වා විදුලිය ගමන් කරනවා. මේ දෙන්නම ඕෆ් වෙලා තිබුණොත් මෙතනින් එහාට විදුලියට ගමන් කරන්න විදිහක් නැහැ. බල්බය දැල් වෙන්නේ නැහැ. මේ දෙකම on වෙලා තිබ්බත් විදුලිය මේ දෙන්නගෙන් කෙටිම මාර්ගය තෝරගෙන ඒ හරහා ගිහිල්ලා බල්බය දැල් වෙනවා. පැහැදිලිද? දැන් ඕ ద్వාරයක් නිරූපණය කරන්න තියෙනවා සංකේතයක්. මෙන්න මේ සංකේතය මගින් තමයි ඕ ద్వාරය නිරූපණය කරන්නේ. හරි. එතකොට ඕ ద్వාරය නිරූපණය කරද්දී මේ අතරට භාවිතා කරලා තියෙන බූලිය ප්‍රකාශනය අපි මේකට කියන්නේ බූලිය ප්‍රකාශනයට භාවිතා කරලා තියෙන එකතු කිරීමේ ලකුණ. කලින් එකේ නම් ඩොට් එකක් භාවිතා කරේ ගුණ කිරීම කියන්නේ. බීජීය පද දෙකක් අතර ඩොට් එකක් තියෙනවා කියන්නේ මේ දෙක ගුණ කරන්න කියන එකනේ කියන්නේ. ගුණ කිරීම වෙනුවට ඩොට් එක භාවිතා කරා. ඕ ద్వාරය නම් භාවිතා කරන්නේ එකතු කිරීමේ ලකුණ. හොඳයි අපි බලමු AB කියලා ඉන්පුට් දෙකක් තියෙනවා. නම් අවුට්පුට් එක තමයි මෙතන දැක්වෙන්නේ. ඕ ద్వාරයේ අවුට්පුට් එක AOB. මේකේ තියෙන්නේ ගුණ්‍යන සංකල්පය නෙවෙයි එකතු කිරීම. ආකලන සංකල්පය. බලන්න බිංදුවයි බිංදුවයි බිංදුවයි. එකක් හරි එක වුණොත් අවුට්පුට් එක එක වෙන්න ඕනනේ. නේ? එක ස්විච් එකක් හරි ඔන් වෙලා තිබ්බොත් එකයි. දෙකම ස්විච් ඔන් වෙලා තිබ්බත් එකයි. බිංදුවයි එකයි එකයි. ওই විදිහට අවසානයේ එකයි එකයිත් අපි එකක් කියලා තමයි සලකන්නේ මේකෙදි. ආකලන සංකල්පයේ භාවිතා වෙනවා කියලා තමයි අපි ඕ ద్వාරයේදී හඳුන්වන්නේ.
ඊළඟ එක තමයි මූලික ద్వාර ගත්තාම and එක o එක ඊළඟ not ద్వාරය තුන්වෙනි මූලික ద్వාරය not ద్వාරය not ద్వාරයක් අපි භාවිතා කරන්නේ ඉන්වර්ටරයක් විදිහට අපි ගත්තාම දැන් මෙතන බලන්න මේ රූප සටහනේ දැක්වෙනවා වීදි ලාම්පු තියෙන්නේ මේ පාර දෙපැත්තේ වීදි ලාම්පු තියෙනවා මේ ඉරේලිය ඇති වෙලාවට මේ වීදි ලාම්පු ඕෆ් වෙලා තියෙන්නේ නේද එහෙනම් මේකේ සෙන්ස් එකක් විදිහට අපි හිරු එළිය ගත්තොත් එහෙම සෙන්ස් එකක් හරහා හිරු එළිය ලැබෙන අවස්ථාවලදී මෙන්න මේ බල්බ් ඕෆ් වෙලා තමයි තියෙන්නේ හිරු එළිය තියෙනවා බල්බ් දැල්වෙන්නේ නැහැ හිරු එළිය නැති අවස්ථාවේදී තමයි බල්බ් දැල්වෙන්නේ අපි මේකේ පරිපතය බලමු මේ තියෙන්නේ පුතේ not ద్వාරයේ පරිපතය මෙන්න මේ පරිපතය දිහා බලන්න මේකේ මෙතන භාවිතා වෙන්නේ මේ රෙසිස්ටර් එකක් රෙසිස්ටර් එකක් කියන්නේ ප්‍රතිරෝධකයක් ප්‍රතිරෝධකයකින් කෙරෙන්නේ විදුලිය ගැලීම පාලනය කරන එක මෙන්න විදුලිය සැපෙන්නේ මේ මගින් මේ මාර්ගයේ සැපෙන විදුලිය මෙතනදී පාලනයක් වෙනවා විදුලිය මං කිව්වා කෙටිම මාර්ගයේ ගමන් කරන්න කියලා ඒ නිසා විදුලිය තෝරගන්නේ මේ කෙටිම මාර්ගය හැරෙන්න බලනවා මෙතනින් මෙතන ස්විච් එක ඕෆ් වෙනා නිසා විදුලිය ඊළඟ මාර්ගය හරහා ගමන් කරනවා මෙන්න බල්බය දක්වා විදුලිය ගමන් කරනවා පැහැදිලිද මෙයා ඕෆ් ඒ කියන්නේ බිඳුවනේ මෙයා ඕෆ් වෙනකොට මොකද වෙන්නේ බල්බය දක්වා විදුලිය ගමන් කරනවා බල්බය ඔන් වෙනවා ඊළඟට මෙයා මෙතන A කියන ස්විච් එක ඔන් වෙලා තිබ්බොත් එතන ඔන් වෙලා තිබ්බොත් විදුලිය මෙන්න මේ මාර්ගයේ ඒ හරහා විදුලිය ගමන් කරනවා නේද විදුලිය මෙන්න මේ මාර්ගය ඔස්සේ ගමන් කරනවා බල්බය දක්වා විදුලිය ගමන් කරන්නේ නැහැ ස්විච් එක ඔන් වෙලාවට බල්බය එහෙනම් දැල්වෙන්නේ නැහැ ඔන්න not ద్వාරයකින් එතකොට වෙන්නේ මෙයාගේ අනුපූරකය නේද බිඳුවේ අනුපූරකය තමයි 1 එකේ අනුපූරකය තමයි බිඳුව එහෙනම් ආදානය සක්‍රිය නම් ප්‍රතිදානය අක්‍රියයි. ආදානය අක්‍රිය වෙලාවට ප්‍රතිදානය සක්‍රිය වෙනවා. ඔන්න ඔය වගේ ක්‍රියාවලිය තමයි not ద్వාරය මගින් සිද්ධ වෙන්නේ. not ద్వාරයක් අපි සංකේතවත් කරන්නේ මෙන්න මේ සිම්බල් එක භාවිතා කරලා. මේ A මේක ප්‍රතිදානය Q වෙනුවට අපිට A බා කියලා ගන්නත් පුළුවන්. මෙයාගේ අනුපූරකයෙන් නේ. A බා එහෙම නැත්නම් A ඩෑෂ් අපිට භාවිතා කරන්න පුළුවන් not ద్వාරයේ output එක නිරූපණය කරන්න. හොඳයි. මම හිතනවා මේ මූලික ద్వාර තුන ඔයගොල්ලන්ට දැන් පැහැදිලි කියලා. ඊළඟට ඔය මූලික ద్వාර එකතු වෙලා තමයි හැදෙන්නේ සංයුක්ත ద్వාර. නේ තාර්කික ద్వාර සංයෝජනය. පරිපත සකස් කරනවා. මෙන්න මේ පළවෙනි එක ගත්තාම මේකේ තියෙන not ద్వාර දෙකක් එකතු වෙලා. පැහැදිලිද? not ద్వාර දෙකක් එකතු වෙලා පරිපතයක් සකස් වෙලා තියෙනවා. හොඳයි. මේ not ద్వාරයේදී අපි හිතමු මෙහෙන් ඉන්පුට් වෙනවා කියලා 1 කියන වැලියු එක. ඒ කියන්නේ වෝල්ට් 5ක් ඇතුල් වෙනවා. නේද? නැත්තම් ස්විච් එක ඔන් වෙලා තියෙනවා. එතනින් එක ඉන්පුට් වුණොත් not එකක් හරහා යනවා කියන්නේ ඒක ඉන්වර්ට් වෙනවා නේද? එක බිඳුව බවට පත් වෙනවා. බිඳුව not ගේට් එකක් හරහා යනවා කියන්නේ නැවත එක කියන ප්‍රතිදානය අපිට ලැබෙනවා. දැන් මේකෙත් අවස්ථාව සලකන්න. මේ තියෙන්නේ O ద్వාරයක්. O ద్వාරයක අපි දන්නවා මේ ඉන්පුට් දෙකෙන් එකක් හරි එක වෙලා තිබ්බොත් ප්‍රතිදානය එක වෙනවා කියලා. මෙයා එක නිසා මෙතන අගය එක වෙලා තියෙනවා. එයාව not gate එකකින් ගියොත් මොකද වෙන්නේ? එක කියන වැලියු එක not gate එකකින් යනකොට බිඳුව බවට පත් වෙනවා. පැහැදිලිද? හොඳයි. ඔයාලට තියෙනවා ක්‍රියාකාරකමක් කරන්න. ඔයාලා මේ වීඩියෝ එක පෝස් කරලා මේ ක්‍රියාකාරකම කරලා ඉන්න. ඊට පස්සේ බලන්න මේවට එන අගයන් මොනවද කියලා. මම එකක් දැන් කරලා පෙන්නන්නම්.
අපි ගමු කීවෙනි එකද? ඔයාලට ටිකක් අමාරු එකක් නිසා මම 4 වෙනි එකම ගන්න. මේ ආදාන තියෙනවා මේකේ 4ක්. නේද? A B C කියලා ආදාන තියෙනවා 4ක්. මෙතන A B C සහ D කියලා ආදාන 4ක් තියෙනවා. හරි මේ ආදාන 4දී ප්‍රතිදානය ඔයාලට දක්වන්න තියෙනවා. මේ ආදාන 4ක් තියෙනවා කියන්නේ පුතේ මේකේ එකිනෙකට වෙනස් සංයෝජන කීයක් තියෙන්න පුළුවන්ද? 2 4 වෙනි බලයක්නේ. නේද? එහෙනම් එකිනෙකට වෙනස් සංයෝජන මේකේ තියෙන්න පුළුවන් 16ක්. 2 4 වෙනි බලය කියන්නේ කීයද? 16යි. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. හරි. එහෙනම් මෙන්න මේ සංයෝජන 16 අපි නිවැරදිව ලියා ගන්න ඕනේ. මම කිව්වා එක ක්‍රමයක් නිවැරදිව ලියා ගන්න. මෙයාට බිඳුව භාවිතා කරනවා. බිඳුව 1 බිඳුව 1 යනවා මෙතන. නේද? බිඳුව 1 බිඳුව 1 ඔය විදිහට බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 ඔය විදිහට D ගේ ටික ලියා ගන්නවා. ඊළඟට අපි C ට ලියනවා බිඳු 2යි 1 2යි. බිඳු 2යි 1 2යි. බිඳු 2යි 1 2යි. බිඳු 2යි 1 2යි. හරි. ඊළඟට B ට අපි ලියන්නේ බිඳු 4යි 1 4යි. බිඳු 4යි 1 4යි. ඊළඟ අවස්ථාව අපි ලියනවා බිඳු 8යි 1 8යි. 1 1 ලිව්වා 2 2 ලිව්වා ඊළඟට 4 4 ලිව්වා ඊළඟට 8 8 ලියනවා. දෙකේ බලවාගෙන ඉඳ හරියට. ඔන්න ඔය ක්‍රමයට අපිට සංයෝජන සියල්ල නිවැරදිව ලියා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ එකිනෙක සංයෝජන වලදී ප්‍රතිදානය කොහොමද වෙන්නේ කියලා අපි ඔයාලා ලියන්න ඕන. මේ අවස්ථා හතරම බිඳු නම් මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි. එතකොට O ගේට් එකකින් මෙතෙන්ට එන්නේ බිඳුවයි. මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි වෙනකොට මෙතනත් බිඳුවයි. බිඳුවයි බිඳුවයි O ගේට් එකකින් ගියා කියන්නේ ඒත් උත්තරේ බිඳුවයි. නේද? ඊළඟට ඒත් බිඳුවයි Bත් බිඳුවයි Cත් බිඳුවයි මෙයා විතරක් එක වෙලා ඉන්නවා. මෙතන AB බිඳුවයි කියන්නේ මෙතන බිඳුවයි C බිඳුවයි 1යි AND එකකින් ගියොත් ඒත් බිඳුවයි 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 O ගේට් එකකින් ගියොත් ඒත් බිඳුවයි. ඔන්න ඔය ආකාරයට ඔයාලට පුළුවන් මේ වගුව සම්පූර්ණ කරගන්න. හරි ඔය ක්‍රියාකාරකම් ටික හැමෝම කරන්න. අපි මේ ටිකේ පිළිතුරු
ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. හැමෝම ඔය ටික කරලා පිළිතුරු ළඟ තියාගන්න. හොඳයි. ඊළඟට අපි බලමු අපිට තියෙනවා මෙන්න මේ ලොජික් ගේට්ස් වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න මෘදුකාංගයක්. අපි ඒක හඳුන්වනවා මල්ටිමීඩියා ලොජික් කියලා. මල්ටිමීඩියා ලොජික් කියන software එක භාවිතා කරලා අපිට මෙන්න මේ තාර්කික ద్వාරවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ගොඩක් ආස වෙයි මේකට. මෙන්න මේ link එක හරහා අපිට පුළුවන් මල්ටිමීඩියා ලොජික් කියන software එක download කරගන්න. ওই link එක හරහා ගියාම අපිට මෙන්න මේ වාගේ ඉන්ටර්නෙට් වල බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. මේකේ තියෙනවා පහළට යනකොට පුතේ මෙන්න මෙතන download කියලා. මේ download කියන එක උඩ ක්ලික් කරාම අපිට මෙතනින් app එක download වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ download වෙච්ච app එක ඔයාලගේ download වෙන ෆයිල් save වෙන්න දීලා තියෙන තැනකින් ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා download කරන වෙලාවට නම් මේකේ download වෙන තැන පෙන්නනවා. මම download කරලා තියෙන නිසා මම මේ වෙලාවේ download කරන්න යන්නේ නැහැ. මගේ download වෙච්ච ෆයිල් එක තියෙනවා. මම ඒක භාවිතා කරලා ඔයගොල්ලන්ට පෙන්නනම් මේක install කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන මගේ app එක. මෙන්න මේ විදිහේ app එකක් විදිහට ඔයාලා download කරාම බලා ගන්න පුළුවන්. මෙන්න මේ app එක උඩ double click කරලා වෙන software එකක් install කරන විදිහටම install okay ඒක තෝරන්නේ. ඔය විදිහට මට පුළුවන් වෙයි මං හිතන්නේ install කරන්න machine එක slow වෙනවා. මෙන්න මේ window එක මේකේ interface එක මොන වගේද? මෙන්න මේ වගේ interface එකක් අපිට බලන්න gates නිර්මාණය කරන්න පුළුවන්. මේකේ තියෙනවා palette එක. මේ palette එකේ තියෙනවා පුතේ අපිට ඕන කරන උපාංග ටික මේ wire එකක් තියෙනවා. node එකක් නේද? මෙතන තියෙනවා AND ద్వාරය, OR ద్వාරය, XOR ద్వාරය. මේ invert කියලා තියෙන්නේ NOT gate එකට NOT ద్వාරය. මෙතන තියෙනවා LED bulb එක. මේ තියෙන switch එක. මෙතන තියෙනවා buzzer එක. bell එකක් වදිනවා වගේ සද්දයක් එනවා මේ output device එකක් විදිහට භාවිත කරන output එක. LED එකත් output එක. නේද? ඔන්න ඔය වගේ සංකේත ටිකක් අපිට මෙතන සපයලා තියෙනවා. අපි මුලින්ම බලමු මේකෙන් කොහොමද බල්බ් එකක් LED බල්බ් එකක් ස්විච් එකකට සම්බන්ධ කරන්න කියලා. එතන මේ විදිහට LED බල්බ් එක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් LED බල්බ් එකක් මේකේ අඳින්න මේ වගේ. මෙතන ක්ලික් කරලා අරන් මේක උඩ ක්ලික් කරාම LED බල්බ් එකක් මෙතන නිර්මාණය වෙනවා. හරි ඊළඟට අපිට ඕනේ ස්විච් එකකුත් බල්බ් එක සම්බන්ධ කරන්න මම දානවා ස්විච් එකක්. මේ තියෙනවා ස්විච් එක. ඒ විදිහට මම ස්විච් එක ගත්තා. මම ස්විච් එකකුත් මම සම්බන්ධ කරා. මේවා ඔයාලට පිළිවෙලට එහෙට මෙහෙට මූව් කරලා හදා ගන්න පුළුවන්. මෙන්න මේ
සිලෙක්ටර් කියන ටූල් එක උඩ ක්ලික් කරලා අදාළ උපාංගය මත ක්ලික් කරලා මේ විදිහට ඩ්‍රැග් කරලා ඔයාලට ඕන තැනට මේවා ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි මේ දෙක සම්බන්ධ කරන්න ඕනේ කේබල් එකකින්. අපි කේබල් එකක් කරන් මේ දෙක සම්බන්ධ කරනවා. මම කේබල් එකක් ගත්තා. මේ විදිහට ක්ලික් කරගෙන මේ දක්වා මේක ඩ්‍රැග් කරන්න ඕන. මෙන්න මේ කනෙක්ටර්ස් දෙක හරහා කේබල් එකක් සම්බන්ධ කරා. හරි. ඔන්න අපි LED බල්බ් එකක් සහ ස්විච් එකක් සම්බන්ධ කරලා තියෙනවා දැන් කේබල් එකකින්. මේක අපි ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ. දැන් මේක රන් කරන්න ඕනේ. අපි මෙන්න මෙතන තියෙන පුතේ කොළ පාට බටන් එකක් මේ තියෙන්නේ. මේකෙන් අපිට පුළුවන් මේක රන් කරන්න. ඔන්න රන් කරාම මේ වාගේ ඉන්ටර්ෆේස් එක වෙනස් වෙනවා. මේක අපේ ප්‍රොජෙක්ට් එක නේ. ඔන්න දැන් මෙතන අවස්ථාව තමයි බල්බ් එක ඕෆ් ස්විච් එක ඕෆ් අවස්ථාවේ තියෙන්නේ. ස්විච් එක ඕෆ් අවස්ථාවේ බල්බ් එක ඕෆ් වෙලා තියෙනවා. මෙන්න මේ ස්විච් එක මම ඔන් කරාම බල්බ් එක මොකද උනේ? බල්බ් එක දැල්ුණා. නේද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් නැවත මම කරලා පෙන්නන්න. ඔන්න ස්විච් එක ඕෆ්, බල්බ් එකත් ඕෆ්. ස්විච් එක ඔන්, බල්බ් එක ඔන් දැල් වෙනවා. ඔය විදිහට අපිට පුළුවන් පරිපථවල ප්‍රතිදානයන් නිරීක්ෂණය කරන්න මේ මෘදුකාංගය භාවිතා කරලා. මේක පෝස් කරලා තමයි අපි ඊළඟ එක නිර්මාණය කරන්න යන්නේ. හරි. මම තවත් එකක් හරි ගසන්නම් මේ විදිහට අපි ద్వාරයක් දාලා නිර්මාණය කරමු. නොට් ద్వාරය හරි දාලා අපි මුලින්ම නොට් ద్వාරයේ පරීක්ෂා කරලා බලමු. අලුත් එකක්ම ගන්නම් මම. මම සේව් කරගන්නේ නැහැ. හරි. මේ විදිහට අපිට පුළුවන් නැවතත් අපි LED බල්බ් එකක් දාගන්නවා මේකට. ස්විච් එකකුත් දානවා. පහළට ගන්නවා මේ විදිහට. ඔයාලටත් මේ මෙහෙට මූව් කරන්න පුළුවන්. ඊළඟට මම දානවා නොට් ద్వාරය. මම මේ අතර දැම්ම නොට් ద్వාරය. මම කලින් නම් ස්විච් එක ඔන් කරාමනේ බල්බ් එක දැල්ුනේ නේද? බලමු මේකට නොට් ద్వාරයක් දැම්මම මොකද වෙන්නේ කියලා. හොඳයි. මේවා මම වයර් වලින් කනෙක්ට් කරගන්නවා. මේ විදිහට මට පුළුවන් වයර් වලින් කනෙක්ට් කරගන්න මේ ටික. ඔන්න ඔය වගේ නිර්මාණය කරන එක අපි ඔන්න ක්‍රියාත්මක කරලා බලමු. රන් කරා. හරි. දැන් බලන්න ස්විච් එක ඕෆ් වෙලා තියෙද්දි බල්බ් එක මොකද වෙලා තියෙන්නේ? ඔන් වෙලා නේද? ස්විච් එක ඔන් කරාම මොකද වෙන්නේ? නොට් එකේ නම් බල්බ් එක ඕෆ් වෙන්න ඕනේ. හරි. අපි කලින් මේවා ඉගෙන ගත්තනේ. දැන් අපි මේක නිරීක්ෂණය කරලා බලනවා ඇත්තටම හැම වෙනවද කියලා. ඕෆ් වෙලාවට බල්බ් එක දැල් වෙනවා. ඔන් වෙලාවට බල්බ් එක ඕෆ් වෙලා තියෙනවා. නේ නොට් ద్వාරය දාන්න කලින් නම් කොහොමද තිබ්බේ? ඕෆ් වෙලාවට බල්බ් එක ඕෆ් වෙලා ඔන් වෙලාවට බල්බ් එක ඔන් වෙලා තිබුණා. ඒකට අපි නොට් ద్వාරයක් දැම්මහම මොකද උනේ? ඒකේ ඉන්වර්ට් එක ලැබුණා නේ. ඒ අනිත් පැත්ත. ස්විච් එක ඔන් නම් බල්බ් එක ඕෆ්. ස්විච් එක ඕෆ් නම් බල්බ් එක ඔන්. හොඳයි අපි බලමු
සේව් කරන්නේ මම. n ద్వాරයක කොහොමද ප්‍රතිදානය වෙන්නේ කියලා අපි නිරීක්ෂණය කරමු. මේ තියෙන n ద్వාරය. n ద్వාරයකට නම් අපිට ඉන්පුට් දෙකක් තියෙන්න ඕනේ නේ. දෙකක්වත් තියෙන්න ඕනේ. n ద్వාරයකට ඉන්පුට් දෙකක් ඕනේ අපිට. මම ස්විච් දෙකක් දානවා නිසා ඊළඟට අවුට්පුට් එකට බල්බ් එකක් දානවා. මම පිළිවෙලට සකස් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේ ටික මම වයර් අරගෙන කනෙක්ට් කරනවා. මොන කොහොමද හරියට අපි නිවැරදිව මේක කනෙක්ට් කරගන්න ඕනේ. හරියටම කනෙක්ට් එකට සෙට් වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට අපිට AND ගේට් එකක් භාවිතා කරලා පරිපථයක් සකස් කරන්න පුළුවන්. මේකේ අපි නිරීක්ෂණය කරමු අවුට්පුට් එක මොන වගේද වෙන්නේ කියලා. ඔන්න ස්විච් දෙකම දැන් ඕෆ් වෙලා තියෙන්නේ. AND එක ස්විච් එක පෙළට සම්බන්ධ වෙන්නේ කිව්වා. ස්විච් සියල්ලම එක වුණොත් තමයි අවුට්පුට් එක එක වෙනවා කිව්වේ. මේකේ ස්විච් සියල්ලම ඕෆ් වෙලා තියෙන්නේ. බල්බ් එක දැල් වෙන්නේ නැහැ. එක ස්විච් එකක් ඔන් කරොත් ඒත් බල්බ් එක දැල් වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව මෙයා ඕෆ් කරලා මෙයා ඔන් කරොත් ඒත් බල්බ් එක දැල් වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව ස්විච් දෙකම ඔන් කරන අවස්ථාව. බල්බ් එක දැල් වෙනවා. හරි. අපි ඊළඟට මෙතෙන්ද මෙයා වෙනුවට ඕ ద్వාරයක් දාලා බලමු අපි. ඔය විදිහට අපි ඕ ద్వාරයක් දාලා සම්බන්ධ කරමු. හරි මේකේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරමු රන් කරලා. ස්විච් දෙකම ඕෆ් බල්බ් එක දැල් වෙන්නේ නැහැ. එක් ස්විච් එකක් ඔන් වුණාම බල්බ් එක දැල් වෙනවා නේ. මෙයා ඕෆ් වෙලා මෙයා ඔන් වුණා බල්බ් එක දැල් වෙනවා. ස්විච් දෙකම ඔන් වෙලා තිබ්බත් බල්බ් එක දැල් වෙනවා. ඔය මූලික ධාරකික ద్వාර ටික අපිට මේ ద్వාර එකතු කරලා සංයුක්ත ద్వාර ගොඩනගන්නත් පුළුවන්. මම සංයුක්ත ద్వාර වලට එකක් හදලා පෙන්නන්නම් ඔයාලට. අපි ගමු එක් අවස්ථාවක්. මේ අවස්ථාව අපි කරා. ඔයගොල්ලෝ මේ හැම එකක්ම කරලා බලන්න. මේ ක්‍රියාකාරකම් ටික ඔයාලගේ වැඩපොතේ තියෙනවා පුතේ. වැඩපොතේ ওই ක්‍රියාකාරකම් ටික තියෙනවා. 5 2 ක්‍රියාකාරකම ඔයගොල්ලන්ට පුළුවන් MM ලොජික් භාවිතා කරලා අපි මේ පරිපථය දැන් හදන හැටි පෙන්වුවානේ. හදලා මේකේ වගුව සම්පූර්ණ කරන්න. මේ 5 3 ක්‍රියාකාරකම AND ద్వාරය සම්බන්ධව මේ වගුව සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඊළඟ 5 4 ක්‍රියාකාරකම
ඕ ద్వාරයක් එක්ක ඔයාලා MM logic භාවිතා කරලා නිර්මාණය කරලා මෙව ක්‍රියාත්මක කරලම ප්‍රතිදානය ලියන්න ඕනේ. ඊළඟට මේ ටික අපි කලින් MM logic නැතුව මේ වගේ output ලිව්වනේ. නේද? දැන් ඔන්න MM logic වලට දාලා අපිට පුළුවන් අපි ලියපු පිළිතුර නිවැරදිද කියලා පරීක්ෂා කරගන්න. මම මෙතන පළවෙනි එකම හදන්නම්. not ద్వාර 3කුයි ඕ ద్వාරයකුයි මේකේ භාවිතා වෙන්නේ. මේක නිර්මාණය කරලා බලමු. ඕ ద్వාරයයි not ద్వාර 3ක් ඕන අපිටනේ. මේ adjust කරගමු අපි පිළිවෙලකට. හරි මේ ටිකම අපි wires භාවිතා කරලා connect කරගන්න ඕනේ ඊළඟට. ඔයගොල්ලන්ට දැන් පුළුවන් මේ විදිහට පරිපථ නිර්මාණය කරන්න. මේ විදිහට අපි wires භාවිතා කරලා මේ ටික connect කරගන්නවා. මෙන්න මේ විදිහට සකස් කරගෙන පරිපථය මේක run කරලා මෙන්න මේ ස්විච් දෙකයිනේ තියෙන්නේ එකිනෙකට වෙනස් අවස්ථා 4යි එතකොට තියෙන්නේ. ඒ එකිනෙකට වෙනස් අවස්ථා 4ටම දාලා බලන්න ඕනේ මේ බල්බ් එක දැල් වෙනවද නොදැල් වෙනවද කියලා. ඔන්න ස්විච් දෙකම on වුණොත් නම් බල්බ් එක දැල් වෙනවනේ. එක ස්විච් එකක් හරි ඕෆ් වෙනකොට බල්බ් එක දැල් වෙන්නේ නැහැ. මෙයා ඕෆ් කරලා අපි මෙයා on කරලා බලමු. ඒත් බල්බ් එක දැල් වෙන්නේ නැහැ. දෙන්නම ඕෆ් කරලා බලමු. දෙන්නම ඕෆ් කරත් බල්බ් එක දැල් වෙන්නේ නැහැ. මේකේ ස්විච් දෙකම on වුණොත් තමයි එහෙනම් බල්බ් එක ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි මම හිතනවා ඔයගොල්ලන්ට දැන් මේ පාඩම තේරෙන්න ඇති හොඳටම. මේකේ තියෙන ක්‍රියාකාරකම් ටික අනිවාර්යෙන් කරන්න. මේකේ ඔයගොල්ලන්ට නොතේරෙන තැන් තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා මට කමෙන්ට් එකක් දාන්න මම ඒකට පිළිතුරු ඔයගොල්ලන්ට එවන්නම්. ආයිබෝවන්.